අම්මා තාත්තට ඒක සලකන්නේ නැතුව ඉතින් මහා මේරු පර්වතයේ උසුලගෙන ඉන්න එනවායි කියන එහෙම සංකේත කරන බව කියනවා. අර වෙලා තියෙන්නේ ඒක මේකම කියන දැන් අර 3D වගේ අය කියපු මතයක් නැහැ හරියට. මේකමයි කියලා. අර මතයක් නැති එක අපිට ඉදිරිපත් කරන්න බෑ අදහසක් විදිහට මේකෙන් සංකේතවත් කරන්නේ මොකක්ද කියලා. හැබැයි ඔය අපි කතා කරපු ප්‍රශ්නෙත් එක එකටම ඈතට ප්‍රශ්නයක් තමයි දවදිනහා ගෝල්ටි වගේ සාහිත්‍ය ප්‍රබෝධය. මම හිතුන්නේ මෙච්චර ඉක්මනට මේක කතා කරන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ අපි දැන් ඉන්නේ 13 වසරේ අන්තිම පාඩමේ ඉන්නේ. අපි කතා කතා කරලා දැන් පේපරයක් දීලා තියෙනවනේ. ඒකේ පොඩි එකක් මුලා කතා කළාම සෙමින එක 100%ම සාර්ථකයි. අපි මේ පැත්ත ගන්න කතා කරමු. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලා සලකන්න පුළුවන් මොන යුගයද උදේ? කෝට්ටේ යුගය සලකන්න පුළුවන්. දඹදිව යුගයක් අවුලක් නැහැ. ස්වර්ණ යුගයක් කියලා අපිට කියන්න පුළුවන්. බොහෝ කෘති නිර්මාණය වෙලා තියෙනවා. ගොඩක් පොත් නිර්මාණය වෙච්ච කාලයක්. අනිකේ නිර්මාණය වෙච්ච ඔක්කොම කෘති බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ ඇසුරෙන් රචනා වෙලා තියෙනවා. දැන් ඔය හිතුමනාප ලියාපු කෘති නෙවෙයි මේ කාලේ දකින්න ලැබෙන්නේ. ඔය බුද්ධ සරණ, දහම් සරණ, සංඝ සරණ, සිකවලත වෙනස ඔය වගේ ටිකක් බුද්ධ චරිතයත් කියන්නේ ඒවා නැත්තම් බෝධි වංශේ, ලලාට ධාතු වංශේ, කේස ධාතු වංශේ, ධූප වංශේ වගේ එක්ක බුදු සිරිතෙහි විශේෂ අවස්ථා එහෙම නැත්තම් බුදු සිරිතත් එක්ක අපිට දායාද වශයෙන් ලැබුණු විශේෂ සංකේතවල අවස්ථා එක්ක පූජනීය චරිත වටා ජාතක කතා පොත වගේ වුණත් ඒවා පසුකාලීන ඒ වගේ දේවල් නිර්මාණය වෙන පසුබිම සැකසෙන යුගයක් විදිහට අපිට සලකන්න පුළුවන්. දඹදිව කෝට්ටේ යුගයේ වංශ කතා නිර්මාණය වෙලා තියෙනවා. බෝධි වංශයේ බෝධිය ගැන ඉතිහාස කතාව, මහා වංශයේ ධූප වංශය. ධූප වංශය කියන්නේ මොකද්ද පුතේ? ධූප වංශය කියන්නේ ස්තූපේ වංශ කතාව. වංශය කියලා කියන්නේ කුලය කියන එක පරම්පරා කතාව කියලා කියනවා. වංශ කතාවක් යනු පරම්පරා කතාවයි. එහෙම නැත්නම් ඉතිහාස කතාවයි. බෝධි ඉතිහාසයේ තියෙන මොකේද? බෝධි වංශේ. ස්තූපේ ඉතිහාසයේ තියෙන්නේ ධූප වංශයේ. අපි යන්නේ දුරවංශය කියන්නේ මහා වංශයෙන් පස්සේ වෙච්ච කෘතියක්. මේ මහා වංශය අපර භාගයේ දුරවංශය කියලා කියන්නේ. සක්විති රජ කෙනෙක් නැවත උපදිනවා. ඊට පස්සේ බුදු කෙනෙක්ගේ වුණරවමනාව දකුණට, සක්විති රජ කෙනෙක්ගේ වමට. පැහැදිලිද? ඊට පස්සේ තව මොනවද පුතේ තව එකතු කරන්න පුළුවන්? අවම ශරීර ස්වභාවය ගත්තට පස්සේ එක වගේම සමාන කණ්ඩියක් කියන්නම්. සක්විති රජ කෙනෙක්ගේ මවක් දින 7කින් ජීවිතය අවසන් කරනවා. බුදු කෙනෙකුගේ මවක් දින 7කින් සංසාරේ මරණයටපත් වෙනවා. ඔන්නෝය සමාන සහ අසමානතා ටික මතක තියාගන්න සරලව නිකන් ලොකුවට ඕනේ නැහැ. පොඩි සටහනක් විදිහට ඔය ටික ඔයාලා මතක තියාගන්න. ඒ ටික වැදගත් වේවි. ඔයාලගේ වමනා කරන තොරතුරු එකතු කරගෙන ඉන්න සඳහා. මේ පුතේ මේ සටහන තවත් මදියයි කවුරු ඉන්නව ලැබුණේ නැති මේක අත්‍යවශ්‍යයි ඔයාලට පිටින් ආවු. කාගේ හරි අඩු කෙනෙක් ඉන්නවද? නැහැ. අර දඩේද? මම ගෙනත් දෙන්න පුතේ. පුතේ එතකොට ඒක මම අමතර මතක් කළේ මට ඒක නිකන් අර
ඕනි කියලා ඉතින් මෙච්චර කතා කරපෙකේ ඕක මොකද්ද කියලා නේද? ඊට පස්සේ එතකොට කොහොම නමුත් මේ අයගේ රූප හදන්න එහෙනම් ඔයාලා කල්පනා කරන්න මගේ රූපයක් හදන්න හොඳ වැඩි කරන කරනට පස්සේ ඔයාලා කල්පනා මගේ එකක් කියන්නේ මේක මගේ එකක් මේ ඔයාලගේ එකක් ඔයාලා කල්පනා කරන්න. ಭಾರತයේ පැත්තට ගිය විවිධ කලා සම්ප්‍රදායන් ටික පුතේ කියමු පහක් තියෙනවා. එක කියන්න මට වෙන්නේ එක අනික අනිත් එක ඊළඟ එක ඊට පස්සේ පුතේ ආන්ත සම්ප්‍රදාය සහ ගුප්ත සම්ප්‍රදාය කියලා කොටස් ටිකක් බෙදනවා. මම එකක් විස්තර කරන්න. මේවා මේ මෙතනින් පස්සේ යන ස්ලයිඩ් ටික ඔයාලා ඕනනම් මේ ෆොටෝ එකක් දාගන්න. ඒක ටිකක් වටිනවා. ඔය තොරතුරු එකතු කරලා නියුත් අර ලොකු සක්මන් ටිකක් කියවනවා. මම කියන්නේ දාලා දෙන්න. ඕනනම් ෆොටෝ එකක් දාගන්න. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පියවීමට හේතු සහ ගාන්ධාර ප්‍රතිමා විශේෂ ලක්ෂණ මම කරනවා. ගාන්ධාර ප්‍රතිමාවල විශේෂ ලක්ෂණ කතා කරද්දී මොනවද විශේෂ ලක්ෂණ? මහා කාරුණික ලීලාවක් තියෙනවා. ඔන්න ඔය ටික ලියාගන්න එක ෆොටෝ එකක් දාගන්න. අපි කතා කරන සම්ප්‍රදායන් ටික. ඒකේ ගාන්ධාර ප්‍රතිමාවල තියෙන විශේෂ ලක්ෂණය තමයි මහා කාරුණික ලීලාව පෙන්වමු කරනවා. තව අත් සංවරව සිරුරට ලංව පිහිටීම කළා තියෙනවා. අවුදේ මදක් ඉදිරියට නැඹුරු බුද්ධ ශරීරයේ චුට්ටක් ඉස්සරහට නැමිලා තමයි රූපය හදලා තියෙන්නේ. net අඩවන් වෙලා තියෙනවා. භාගයට හැරිලා හිසගේ ස්වභාවිකත්වය අනුව නිම කිරීම කියන්නේ කෙස් සාමාන්‍ය අපේ නෝමල් තියෙන විදිහ තමයි කෙස් ටික තියෙන්නේ. බඩපටිය සහ දැඩි රවුල සහිතව නිම කිරීම. දැන් අපේ පන්සල්වල තියෙන රූපවල බුදු සිරුරේ දැඩි රවුලක් නිර්මාණය කරලා නැහැ. හැබැයි මේ සම්ප්‍රදායේ පිළිමවල පුංචි රවුලක් දැඩි රවුලක් නිර්මාණය කරලා තියෙනවා. නළලේ පිහිටි උර්ණ රෝම ධාතු කවයක් බඳු වීම. කවයක් කියන්නේ මේ සම්පූර්ණ රවුමක් නෙවෙයි, රවුමකින් කොටසක ස්වභාවයක් වගේ වෙලා තිබුණා. නළලේ තියෙන උර්ණ රෝම ධාතු සම්පූර්ණ කැරගෙච්ච කෙස් ගහක් නෙමෙයි නෑ. අර්ථකවාකාර මේ වගේ රවුමකට තමයි හදලා තිබුණේ. අපි ඊළඟ එකට යමු. මතුරා ප්‍රතිමා විශේෂ ලක්ෂණ ෆොටෝ එකක් දාගන්න එක්කෝ සේව් කරගන්න. ශාක්‍ය සිංහ ලීලාව ප්‍රදර්ශනය කරනවා. එන ගොඩක් අර සාම්බීර පෙනුමක් තියෙනවා. අත් සිරුරට ඈත් වෙලා පිහිටලා තියෙන්නේ. ශරීරයෙන් ටිකක් ඈතට ගිහිල්ලා තමයි අත් පිහිටලා තියෙන්නේ. net විවෘතයි. තොල් මහත් විදිහට හදලා තියෙනවා. කම්බල් කුඹලා තියෙනවා. අත් සම්පූර්ණ රවුම් මුණක් කියන්නේ අන්නේ විදිහට තමයි තිබුණේ. හිසකේ ශෛලීගත ක්‍රමයට කැරලිගේ සියත අර වල දැකලා ඉති කැරලි වගේ විනිවිද වෙන්න දුහල් සිවුරක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි රැලි අඩුයි. වදපටිය සහ දැලි දෙවල දෙකගත නොහැකි මේ පිළිමවල ශීර්ෂය මත ගැටයක් බඳු උස්නීසයක් ඇත. ඒ කියන්නේ අර ඔයාලා දැකලා තියෙන ඔළුවේ නිකන් අර උඩට ගිහින් යන තියෙන කෙස් ටික බ්ලඩ් යවලා වගේ අර යනකොට මොකේ අර ගන්න උඩට ගිහලා අන්න අර වගේ නේ. පద్මාසනය මත පහසු ආකාරයට වාඩි වී ඇත. පద్මාසනයක් කියලා කියන්නේ නෙළුම්මක් හදලා තියෙන ආසනයක්. ඒකේ බුදුරජාණන් වහන්සේ නිකන් පහසුවෙන් ඉන්න ආකාරයට ඒ රූපේ නිර්මාණය කරලා තියෙනවා. අපි තව යමු. අමරාවති ප්‍රතිමාවේ විශේෂ ලක්ෂණ අපිට කතා කරන්න දෙන්නේ. අමරාවති විශේෂ ලක්ෂණ වම් උරේ පමණක් වැසෙනසේ සිවුර පෙරවලා තියෙනවා. වම් පැත්තේ උරේ පමණ. ඒ කියන්නේ අපි සිවුර පෙරවන්නේ නෙමෙයි දකුණ එළියනේ. මේ විදිහට තමයි ඒ රූපය හදලා දෙන්නේ. සිවුරක් නිර්මාණය කරලා තිබුණේ ඒකේ වම් පැත්තේ මේ අපේ වගේ සිවුර පෙරවලා තිබුණේ. අපේ මුද්‍රා ක්‍රමය භාවිතා කරලා තිබුණා. මුද්‍රා ටික අපි හරි කතා කරනවා. හිතකේ නොදැක්වීම කෙස් තකින්න නැහැ. රවුම් මුහුණ මත විවෘත දේ ඇස් දෙක හොඳටම ඕපන් විවෘත කරලා තියෙන එකක් දැකලා අපිට ලැබෙනවා. ඊට පස්සේ බාහිර අලංකාරයට නැත්නම් පිටින් රූපේ ලස්සන කරන්න ලොකු උනන්දුවක් දැකලා තියෙනවා. ඔව් දෙයක තමයි දුපාර පුද්ගලයන් කියන්නේ මේ ටික තමයි.
ඔබේ වෙනවා. බාහිර අලංකාරයට ගණන් දෙන්නේ මහා කරුණාව හා මහා ප්‍රඥාව දනවන. ඒ කියන්නේ රූපෙන් පෙන්වන්න බෑනේ මහා කරුණා මහා ප්‍රඥාවයි. ඒ වුණාට සාන්ත ඉරියව්ව සමාධි පිහිනේ ගාවට ගියන් අර හැඟීම තියෙන කෙනාට ඒකේ විශේෂත්වයක් පේනවා. නෝමල් කෙනෙකුට සමාධිය කියන එකයි ඒක අමුත්තක් පේන්නේ නැහැ. නිපිලිමක් වගේ තමයි. හැබැයි බුදුදහමට මුසු වෙච්ච කෙනෙකුට එයා හැඟීම් එනවා. කොච්චර නිකන් සෙල්ලක්කාර විදියට ගියත් විකාර ලෝකෙක ඉඳලා ගියත් අනුරාධපුරේට ගියාට පස්සේ එන හමුපුරු සුවඳට එන මල් සුවඳට මේ මිනිස්සු ගාව තියෙන අර අමුතු බැති ගතියට අපේ හිත නැමෙනවා. එහෙම නෙවෙයිද? මොනතරම් නිකන් පිස්සු විකාර ලෝකෙකින් ඉඳලා ගියත් එහෙට ගියාට පස්සේ අපි මේ භූමියට නිකම්ම ඇඩ ගහනවනේ. සිරපු දෙක ඉබේ ගලවන්න ගොයල තනක් වල අපි ගලවනවා. ඊට පස්සේ යම් කිසි පාද රිද්මයක් අපි අනුගමනය කරනවානේ. හැමෝම නිකන් හරි නෙළුම් බලක් මොකක් හරි මලක් අරගෙන යන උත්සාහයක් කරනවා නේද? කෑ ගහන එක අඩු කරලා අර ඒ සමාජයට අපි ගැළපෙන විදිහට නිර්මාණය වෙනවා. ඒ වගේම අර මහා කරුණාව හා මහා ප්‍රඥාව කියන ලක්ෂණ දනවන්න අමරාවතී ප්‍රතිමාවේ නිර්මාණ කරුවෝ උත්සාහ කරගෙන තියෙනවා. අපි යම් කියන්නේ. ගුප්ත ප්‍රතිමා විශේෂයෙන් ළඟට හරි ඔබ තමයි. ගුප්ත ප්‍රතිමා වලසෙන් අහපුවාම නිකන් ගුප්ත හැඟීමක් වෙනවා කියන්නේ නේද? හැබැයි ඒක හරි ලස්සනයි. මොහොනේ ශාන්ත බව. මොහොන ඇත්තටම අර ලස්සනට සංසුන් වෙලා තියෙනවා. සාන්තයි පෙනෙන. උතේ බුදු පිළිමවත් අර එහෙම අමුතු ගතියක් දැන් සමහර පිළිම දැන් ඔයාලා ගෙදරට ගිහින් බුදු පිළිමයක් ගෙනදී කරපදේ කියන කීපයක් තියෙනවා. එකක් මොකද්ද? අහලා තියෙනවා. ශ්‍රී බුද්ධගයා විහාරය කියන එක ඕන සිදු කියන්නේ කවුරුද දන්නේ? යන තරගෙන කියනවා නෑ. යන්නේ පස්සේ ආස්තේ එක්සෑම් එකේ වගේ එකක් කරන්න වල කට්ටිය එකතුලා මේ කීයක් කියලා බලන්න. පිච් එක යන්න හරි අමාරුයි. පිච් එකෙන් එළියන්නත් බෑ. හරි අමාරුයි කියන්නේ අපිට ඉතින්ද ධර්ම මුදුන් කියන්නේ ලස්සන කීපයක්. ඒකත් දුරුන්ගේ අමා ධර්මයේ කියන කීයේ ලස්සනයි ඔය වෙනසාකාරයෙන් උතුම්කාරව වෙනවා. බුද්ධානුභාවයෙන් සිදුවන දැන්වත් අහන්න පුළුවන් සංකේතකයන් ඉදමරගදී ඉස්සර වෙන්නේ අරතරන් කොට අවුලකින් ලෝරිත්මේ වැඩි අපිව ඉදිමත කරා ඉඳලා ඉක්ුණි යොමු කරනවා කියන හිතනවා. අපි බලමු ඊළඟට ගිහිල්ලා. මොන නාට්‍ය ටිකක් තියෙනවා. බුදුදහම ඇතුලේ නිර්මාණය වුණු නාට්‍ය
කීපයක් ෆොටෝ එකක් ගහගන්න ඔයාලට හොයාගන්න අමාරු නිසා පුතේ මේ හොයන්න අමාරු නෑ පුළුවන් අර පොත් ගොඩක් කියවන්න බෑ දැන් ඔයාලා පොත් පෙළගෙන මේ කියවන කාලයක් නෙවෙයි මේක ඒ නිසා මේවෙන් අරගෙන යන තොරතුරු එතකොට පොත දීපාලින් කියවද්දී තොරතුරු ටිකක් තියෙන්න ගැටලුවක් නෑ බන්දුල ජයවර්ධනගේ පෝෂක වස්තුව කියන එක ස්වර්ණහංස ජාතකයේ ජාතක පොතෙන් හැදිච්ච එකක් අස්කමාරාගේ භූමාංශලා කියන්නේ බුද්ධිල කියන කොටසෙන් නිර්මාණය වෙච්ච එක සුගත පාලගේ සත කියලා කියනවා සතයක් වන්නේ මේ වෙලාවේ ඒකත් ඔය බුදුදහම ඇතුලේ තමයි මේ කතා අපෝත්තේ දිවයන් ඊට පස්සේ නෝමල් ගුණසේකරගේ නිස්සාන්තර කියන නාට්‍ය සහ ලයන සම්වලගේ පාලකොළ කියන එකත් ඔය බුදු චරිතයේ විශේෂ සිදුවීම් හෝ අවස්ථා උපයෝගී කරගෙන නිර්මාණය වෙච්ච නාට්‍ය කියලා අපි සඳහන් කරනවා. එතකොට අපි ගීත කතා කළා, නාට්‍යයක් කතා කළා අපි ළඟට ගියා. ඊට පස්සේ බෞද්ධ ආభాෂය තුළින් කොට දෙනු ගීත හා නාට්‍ය නැතනම් මාතෘකා වෙන්නේ කවි ගීත නාට්‍ය නිර්මාණයේදී බෞද්ධ තොරතුරු ඉදිරිපත් කරන්න උත්සාහ වෙන තියෙනවා. ජනකවි විදිහට කතා කරද්දී අල මහා දෙකටයි කොවිතෙන් කරන්නේ කියලා කවියක් තියෙනවද අහලා තියෙනවද නැත්නම් මම දන්නේ යට එක අහලා තියෙනව නේද? අහලා නැහැ? යට එකක් අහලා නැද්ද? ඔන්නමලේ ඔය නාමල කියන එක අහලා නැහැ? මේ බලමු එකක් නේ. යන්න නම් බෑවන්නේ ඔයාලා. උදේ කපිය රෙකෝඩ් එකක් දාන කෙනෙකුට නම් යල මහා දෙකටමයි ගොවිතැන් කරන්නේ පව පින අනුවමයි අස්වැනු ලැබෙන්නේ. ඔන්න උතන මොකද්ද බෞද්ධ තියෙක? පව පින අනුවමයි අස්වැනු ලැබෙන්නේ. හේනේ පැලේ ඉඳ පැල් කවි කියන්නේ රුහුණේ ගොවියමයි ගොවිතැන් කරන්නේ. ඒකෙ මුතේ බෞද්ධ ආభాසය තුල අපි කතා කරද්දී පව පින අනුවමයි අස්වැනු ලැබෙන්නේ කියන එකනේ. කරන ලද පින්පව් වලට අනුරූපීව තමයි ගොවිතැනක් උනත් සාර්ථක වෙන්නේ කියලා කවියෙක් ප්‍රකාශ කරන ජන කවියක. ඊට පස්සේ ඔයාලා අහලා ඇති ඔන්නමලේ ඔය නාමල නෙලාවරෙන් අත්ත විදේ පය බුරුලෙන් සබාවරෙන් කැලණි ගඟේ පොරු යනවා බලාවරෙන් සාදුකාරදී පොරුක නැගිවරේ. මොකක්ද මේකේ බෞද්ධ භාෂාවත් එක යන එක සාදුකාර පවත්වනවා කියන එක බුදුදහමට මුස්ලිම් එකක්. ඊට පස්සේ හරි ලස්සන කවියක් අහලා නැද්ද? මා බාලේ ඇතිකල තලගොයි පැටියා අවේක යොම් ගොඩේ බලන්න අපරගොඩ තලගොයා කොහොමද අපරගොයි මට තානියට මිදුලේෙන් කළ සිටියා උගේ මරුවා ඇවිදින් වූ ආරාන් ගියා නිවන් පුරේ ඵලයන් තලගොයි පැටියාට හරි ලස්සන ප්‍රාර්ථනාවක් කරන බුදුදහමට අනුව නිවන් පුරේ ඵලයන් කියලා නිවන් පුරේ ඵලයන් කියන යෙදුම කවියා භාවිතා කිරීමත් එක්කම නිවන් පුරයන් නොයිද පැහැදිලි වෙනවා කවියා ජන කවියා බෞද්ධ ආభాසය තමන්ගේ නිර්මාණ වලට උගහාගෙන දෙන බව එකතු කරගෙන තියෙන බව. ඊට පස්සේ අනිත් කවිය ගොඩක් ලස්සනයි මේ තොරතුරු අවශ්‍ය නම් ගන්න පුළුවන් සහ ඔයාලට අවශ්‍ය තොරතුරු නම් මට එවන්න පුළුවන් මේ ගැන අඩුපාඩු තියෙනවා නම් ඉල්ලීම් කරන්න. උපන්නාට මේ ලොව වැනෙනවා තමයි. කියන්නේ ඉපදිච්ච ඉන්න මේ ලෝකේ ජීවත් වෙනවා තමයි. ලොව සිරිතර අමුදරු රකින්නවා තමයි. අර ලෝකේ තියෙන සිරිතින්ද අමුදරුව ආරක්ෂා කරනවා. රූපේ අරම් පාපේ ගෙවනවා තමයි. මොකද යන්නේ රූපේ ආවට වැඩන්නේ පව් තමයි ගෙවන්නලා තියෙන්නේ. ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා තමයි. අරන් යන දෙයක් නැහැ ණය ගෙවන එක විතරයි කරන්න තියෙන්නේ කියලා කියන්නේ ඇත්ත තමයි. අර හරි හම්බ කරපු දේවල් මාන්තියෙන් දනඩ පිනට දුන්නේ මං හිතේ මනාපයෙන් කියලා සින්දුකුත් අහලා තියෙනවා නේ. එහෙම දැන් දෙන්න දනඩ පිනට දෙන්න දෙයක් නැහැ. හරි හම්බ කරන දේවල් ගෙදරට වේනවත් කාලා බිල ඉන්න මාධිකමක් වෙනවා. කෙසේ නමුත් එතන බෞද්ධයතුන් කිහිපයක් තියෙනවා මේ ඉපදීම සහ ජීවත් වීම දුකක් කියලා තමයි මෙතන කියන්නේ. මේ දුකෙන් මිදෙන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි මේ බෞද්ධ ජන කවිය තුල සාකච්ඡා කරන්නේ. අවේ වගේ කවි කොරන් මතක් වෙන්නේ නැහැ නේද දුන්නේ අම්බල් මේ කියන දානු ලන්නේ දානු තමයි අවබෝධය අරදින වෛර ගුණා දන ගහලා ආදිනකොට මයිල ගුණා පැන්නයි පස්සට පොරට මොකද කරන්නේ పూర్වේ කළ බවට පව් කළ ගුණ ඇතපන් ගාල ගාවට අහලා තියෙනවද
ඔය වගේ එකක් තියෙනවා කන්තාක් නැගිටිනා මොකද්ද? බඩ ආපුතරේ කන්ද. දැකලා මොකද්ද කියන්නේ? බඩ දනවද? හොඳයි. ඊට පස්සේ ඔය සින්දුවල දරුණුටින් එහෙම දන්නෝ බුදුන්ගේ සී ධර්මස්කන්ධා දේවී රකිති සුද්ධ සීලේ නිබන්ධා කියන්නේ රුක්මනී දේවිය තමයි මේ සින්දුව ගායනා කරන්නේ. සිරි බුද්ධ ගයා විහාරයේ වන්දනෙමු මොක්ෂ පතාලා කියන එකත් MW රූපසිංහ නැත්නම් රුක්මනී දේවිය දෙන්නත් එක තමයි ඒක ගායනා කරන්නේ. තව අර තියෙනවා මේ අර වහින වෙලාවට කියන සුවදේ මට සීතල සුරංග පවාදේ හිමි බුදුන බුද්ධ ගයාවේ කියලා. ඒක උඩේක නැතුවට හිමි බුදුන බුද්ධ ගයාවේ කියන එක බෞද්ධ යෙදුම් ලෙස අපිට සලකන්න පුළුවන්. ඒවා හිනහා වුණාට පුතේ අද මේ තියෙන ජල්බරි වලට වැඩිය ඇත්තටම හරිම හොඳ ගීත පුදුමාකාර ගැඹුරු අර්ථයක් තියෙනවා, අර්ථ රසයක් තියෙනවා, පද ගැලපීමක් තියෙනවා, අර්ථවත් වාක්කෝෂයක් තියෙනවා. ඒ වගේම නිර්දිෂ්ට කතාවක් අපිට මේ ගීතය ඇතුලේ දකින්න අහන්න අපිට ලැබෙනවා. අපි ඊළඟ එකට යමු. ඊළඟ එකට ඉස්තුතියි මේ කොස්කල සම්ප්‍රදාය අවසන් කියලා තියෙන්නේ. ඇත්තටම ඔයාලට තේරුම් ඇති මේ කතාවක කොටස් ටික බැලුවට පස්සේ අපි වුණා ඔක්කොම වගේ ආවර්තනය කරයි කියන එක මගහැරිච්ච දැන් මොකද ලොකුවට අපි දකින්නේ. හැබැයි මගහැරන එක තමයි රටවල් පාඩම. මම ඔයාලා ඉතින් ඒකනේ මම ඒකයි කිව්වේ රටවල් පාඩමට වැඩි නැඹුරත්වයක් රුචිකත්වයක් දක්වන්නේ නැහැ කියලා. ඒකට ගොඩක් අය අනේ හැමෝම කියන්නේ නම් අපෝ රටවල් පාඩම කතා කරන්නේ අපි මොකද කියන්නේ. සමහරවිට ඔය පාඩම තියෙන කොලයක්වත් පෙන්නන්න කැමති නැහැ. ඒ නිසා මම ඔක මෙතන ඇවිල්ලා බෝරින් වීඩියෝ තමයි මම ඒකට ඇතුළත් කළේ. අපි උනාට ගොඩක් කතා කරමු එක. උදේ අපි රටවල් ගැන ඔයාලා ලියන්න තුමාට දුක්ටක් කතා කරමු. මොකද ඒක නැත්තම් විචාර කරලා ඔකට විදියට සමාන කෙනෙක් දකින්න පුළුවන් අපරාධික නැත්තම් මේ වැඩසටහන මොකද කියන්නේ කොට දෙන්නේ දුකේ කියන්නේ ඒක සමස්තයට ගන්නද වෙන ගන්න සමස්තය නියෝජනය කරන්න වෙනවනේ. නැත්තම් නැගිටලා ටික අපරාධය අපි රටවල් පාඩම අහගන්නේ කියලා. ඒ නිසා අහගන්නාව ඔක්කොම ටික කියලා තමයි මාතාවේ. අපි බලමු. මුලින්ම මියන්මාරය ගැන මම කෙටිය මතක් කරන්නම්. අමාරු වැඩේ නෑ කවුවත් පේජ් 69 පිටුව බලාගත්ත නම් හරි 69 තමයි මම කතා කරන්නේ. අර දුන්න බබෙක් ඉන්නේ ෆොටෝ එකේ බබා ෆොටෝ එකක් ඉන්නේ ඩියුට් එකේ තියෙන්නේ. ඔබ තමයි ඉන්නාවලා ඉන්නේ ෆොටෝ එකක් හරි. ඒවා අන්තර්ජාලයට අප්ලෝඩ් කරන අමනාපයක් නෑ නේ. වීඩියෝ කරලා තියෙන වීඩියෝ කරපුවා දානවා. කැමැති කවුරු වෙනවා ලිඛිත සාක්ෂියක් දෙන මගේ රූපකාය දෙන්නට කැමති නැහැ අපිට පුළුවන් මේ මොකද දාසනෝයි තොරව කොට කරලා නාම මුදේ මියන්මාරයේ බුදුදහම හඳුන්වා දීම කියන තැනට එකතු වෙන්නේ. මියන්මාරයේ බුදුදහම හඳුන්වා දීම 69 පිටුව අග්නිදිග ආසියාතික රටක් වන මෙය අතීතයේදී බ්‍රහ්ම දේශේ එහෙම නැත්නම් මරම්ම දේශේ බුරුමේ ලෙස හඳුන්වා දෙනවා. මරම්ම රට කියලා තමයි පාලි පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. මේ රටට බුදුදහම ලැබීම පිළිබඳව ආකාර දෙකකින් තොරතුරු හම්බ වෙනවා. එහිදී ජනප්‍රවාද හා ඓතිහාසික මතකලේ කොටස් ටික අපිට බෙදන්න පුළුවන්. ඔය බකුවක් තියෙන්නේ පුතේ ඒක. බුරුම ජනතාව බුදුරදුන් වෙනුවෙන් සමුන්දරයෙන් ආරාමයක් ඉදිකල බව සඳහන් වෙනවා. ඒ වගේම මේ ජනප්‍රවාද වල හොඳේ මොන් ජාතික තපස්සු බහලෝක කොණ්ඩේ නම් ටික තමයි පොඩ්ඩක් කවුද දෙන්නේ. මොන් ජාතික තපස්සු බහලෝක වෙනතුන් බුදුරදුන්ගේ කේසදාන තැන්පත් කළා සිංගුත්තර කඳ මුදුනේ ස්තූපයක් කළා සඳහන්. පිංගුත්තර නෙවෙයි සිංගුත්තර
උත්තර ගුරුම රාජවංශ ශාක්‍ය වංශයන්ගෙන් පැවැත්ෙන බව තමයි සඳහන් වෙන්නේ. ගුරුම රාජවංශයේ ශාක්‍ය වංශිකයන්ගෙන් පැවැත්ෙනවා කියන්නේ ශාක්‍ය වංශික කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ ඥාතීනේ. ඒකට මේ මියන්මාර් එහෙම නැත්නම් බුරුමේ හිටිය ජනතාව බුදුහාමුදුරන්ගේ පරම්පරාවෙන් එනවා කියලා තමයි එයාලා අදහස් කරන්නේ. ඔය තියෙන ජනප්‍රවාද මත ටික. ඊට පස්සේ ඓතිහාසික මත වලට එන්නේ අශෝක රජුගේ ධර්ම ප්‍රචාරක සේවයේ ප්‍රතිඵලයක් වශයෙන් සෝනහා උත්තර යන හිමිවරුන්ගේ මාර්ගයෙන් එරටට බුදුදහම ලැබුණයි කියලා. දැන් අතන කියනවා එරටට බුදුහාමුදුරු ඉන්න කාලෙම ලැබෙන්න හේතු සාධක තිබුණයි කියලා. හැබැයි මේ ඓතිහාසික සාධක පරීක්ෂා කරලා තිබෙන්නේ අශෝක රජුගේ ධර්ම ප්‍රචාරක සේවයේ ප්‍රතිඵලයක් විදිහට සෝනහා උත්තර යන හිමිවරුන්ගේ මාර්ගයෙන්, ඒ කියන්නේ නවරට සතුන් පීඩන අවස්ථාවේදී තමයි මියන්මාරයට බුදුදහම ලැබුණයි කියලා සඳහන් කරන්නේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුරුමේ රෝම් කියන එක සහ හිමෞෂා කියන ආදී නගරවලින් සහ ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසට පෙර තේගු එහෙම නැත්නම් හංසවති හා පෙටෝන නැත්නම් සුදම්මවති කියන රාජධානිවල බුදුදහම සමුදිමත් පැවතුන බව සඳහන් වෙනවා. රාජධානිය වලින් කියලා පුතේ හදා ගන්න. බුරුමේ ස්ථිර වශයෙන් බුදුදහම ලැබී එය ලැබීම බව තහවුරු අනාගත රජුවේවත් අනුරුද්ධ රාජවකවානුවේ සිට බව තමයි තොරතුරු වලින් සඳහන් වෙන්නේ. බුරුමේ ගැන තොරතුරු වශයෙන් දක්වන්න තියෙන ඔන්න ඔය ටික තමයි ඊට පස්සේ කතා කරලා තියෙන්නේ මියන්මාර් ගැන. මම දැන් එකයි කිව්වේ මේක ලියන කට්ටිය සටහන අරගෙන ඒකේ 69 පිටුව බලා ගන්න. ඔතන මේක අතාරින්න එපා. අතාරින්න එපා කියන්නේ හේතුව තමයි කෙටි ප්‍රශ්න වලදී ලකුණු 6ක් අහිමි වෙනවා රටවල් ටික අධ්‍යයනය තියෙනවා. ඒ නිසා කියවලා තියාගන්න. කීවේ නැත්තම් MCQ ගහද්දී ඔයාලගේ ඔක්කොම ටිකට ගහුවත් 6ක් වැටෙනවා 44කට බහිනවා ලකුණු ටික. ඕකෙන් තව 4ක් විතර අඩුවොත් 40ට බහිනවා. ඌවනේ ආවේ. මොහිතා ගහණියවත් තියෙනවා. එතකොට ඒකත් තව 5ක් විතර කියොත් එහෙම ඔබ 35කට විතර බහැලා අන්තිමට අපි නොහිතන විදියට ප්‍රතිඵල අඩු වෙන්න ඉඩ තියෙනවා. මියන්මාරය ගැන කතා කරමු. මියන්මාර සංස්කෘතිය බුද්ධාමයෙන් පෝෂණය වෙච්ච විදිය තමයි මේ කතා කරන්නේ. මේ මියන්මාර නැත්තම් අපි කියන තව නම මොකද්ද? කුරුමය බුදුදහමෙන් පෝෂණය වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. නොදියුණු සිරිතිරිතා ස්වභාවික වස්තු අන්දරට යොමු සිටි බුරුම ජනතාව ඒ මෙහි නිදහස් චින්තනයේ ශක්තිය යුක්ත සමගි සම්පන්න පිරිසක් බවට පත් වූයේ බුරුමේට බුදුදහම ලැබුණාට පස්සේ. ඒ කියන්නේ මේ බුරුමේට බුදුදහම ගියාට පස්සේ තමයි දියුණු සිරිතිරිත බුරුම රට තුළ එහෙම නැත්නම් මියන්මාරය තුළ ඇතිලා තියෙන්නේ. කුල ભેදයේ නොසලකා එකම ථේරවාදී රාජ්‍ය බවට විරුදාවලිය ලබා දෙනවා. මියන්මාරය කියන රටේ එහෙම නැත්නම් බුරුමේ කියන රටේ බුදුදහම ලැබීම පස්සේ කුල ભેදය කියන එක සම්පූර්ණම අතහැරලා දැම්ම රාජ්‍යයක් විදිහට විරුදාවලිය ලබා දෙනවා. කුල ભેදයේ තදින්ම තියෙන රටක් මොකද උත්තේ? ඉන්දියාව. අදටත් තියෙනවා. ඉන්දියාවේ කුල ભેදය කියන එක අදටත් උප්පරිම විදිහට තියෙනවා. ඔය අර ගංගා නදියේ බමුණුනේ උඩින්ම නානවා කියන්නේ ඊට පස්සේ තමයි ශාස්ත්‍රීය නාන්නෝනේ. ශාස්ත්‍රීයන්ට පස්සේ වෛශ්‍ය නාන්නෝනේ. වෛශ්‍ය නෑවට පස්සේ අර ගලාගෙන ජලයලු සූත්‍රයෝ නාන්නෝනේ. ඊට පස්සේ උදේ පාන්දරට වෙය. බමුණු ආර්ය වංශිකයෙකුට සූත්‍රේ කමුණු එයාකා කිරිකල හතක් ගෙදර ගිහලා නානවලු. ඊට පස්සේ සූත්‍ර වංශිකයෙක් කිව්ව කෝප්පකින් වතුර ටිකක් හරි ගොතුම් කටවල් පවා කපා ගන්නවා කියලා තමයි කියන්නේ. මම දන්නේ නැහැ ඉතින් මොනවා වගේ නදයක් තියලා ඒ වුණාට අද වෙද්දී ඉන්දියාවේ බමුණු ඉන්නේ නිකන්ට වඩා අන්ත විදිහට ලංකාවෙන් වගේ රටවල් වලින් පූජනීය නඩයන් යනවා. ඒ අනෑගෙන් රුපියල් 2 10 15 එකතු කරගෙන සබන් කෑල්ල පවා එකතු කරගෙන තමයි ගැම්ම තියාගෙන ජීවත් වෙනවට ඇත්තයක් නැහැ. ආසියාවේ වෙනත් කිසිදු කාන්තාවක නොමැත නම් නිදහස බුරුම කාන්තාවක් හිමි ඇත්තේ බුදුදහමේ ආලෝකයෙන් නොමද වෙන ජීවිතවල ලැබෙන නිසා. ඔයාලා දැකලා ඇති බුරුම කාන්තාව අදටත් අඳින්නේ මොනවද? කියන්නේ රන්වැලි නිකන් සයිස් පිළිඳ බුරුමයන් මොනවද අපි අඳින්නේ මොකද? මොනවද අඳින්නේ? ඊටි යටි එකක් නෙමෙයි. වයසක ආච්චිලා අඳින්නේ. අන්න ඒවා තමයි බුරුම කාන්තාව අඳින්නේ අදට. ඉතින් තරුණ 20 25 අඳින්නේ ඒක. ඊටි යටි අඳින්නේ. සුදු පාට හෝ රෝස පාට අර එකක් යාලා යූස් කරනවා. වනහන්නේමත් එන්නේ ඒවම ඇදගෙන තමයි. කූඩේ දාහනෙම තියාගෙන උඩට තියාගෙන හරි ලස්සනට එයා එනවා. ඒ සිම්මෑනියෝ එහෙම ඉන්නවා ගුරු රටේ ලංකාවේ කොහොලද එහෙම ඉන්නේ දැකලා ඇති. රෝස්ම පාට කිට් එකක් අරගෙන අල්ලගෙන ඇඳුම තනි කරන රෝස් පාට. මේ මෙහෙණින් වහන්සේලා නිදහසේ ජීවත් වෙනවා. රාගමික කාන්තා හිංසනයක් කියලා බලවල නැහැ. බුරුම ජනතාවගේ ජීවිතය හැදගස්සන ප්‍රධාන බලවේගය බවට බුදුදහම පත්වන්න
ඉඳ තිබුණාපත් වුණා. එරට සෑම පිරිමියෙකුම తాවකාලික පැවිදි ලබා ගැනීම සමාජයේ විශේෂ වෙනවා. මේක ඉතින් මම කතා කළාට වැරද්දක් නැහැ. අපේ රටේ සිවුරැල්ල ගියොතින් බයිනවනේ. බයිනනේ මොකක් අපේ දානේ කාලා ගියේ පන්සල ඉඳලා ගියේ අපිත් ගන්න කවුකාරය කියලා බයින. හැබැයි උරුමේ රටේ මහාන වෙලා සිවුරැල්ලියොතින් ලොකු පිළිගැනීමක් දෙනවා. හරිද? විවාහ වෙන්න තියෙන එකම සුදුසුකම තමයි උපවේදී වීම. පැවිදි වෙලා මේ ජීවිතේ නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නේ. මේ පැවිදි වෙලා සිවුරැල්ල ගියොතින් ඌව ගණන් ගන්න නැහැ නේ අර බත්තියවයි අරමෙම කියලා කතා හදලා බයිනවා. ඒ රටේ සිවුරැල්ල ගිය කෙනෙකුට ලොකු පිළිගැනීමක් තියෙනවා. විවාහ ජීවිතය ගත කරන්න සුදුසුම කෙනෙක් විදිහට තෝරන්නේ විවාහ වෙනවා නම් එයාගේ සලකා ගන්න අංක එක තමයි දෑවැද්ද නෙමෙයි මහනුලා හිටියද නැති කෙනෙක්. ඒක හොඳයි ඒක වෙලාවට. ඒකට එහෙම එකක් සලකා බලන ලංකාවේ එක වෙනස් වෙලා තියෙනවා. රාජ්‍ය ආගම බුද්ධ ආගම අතර ආරක්ෂා කිරීම රජයෙන් නැති පිළි. අදටත් පූර්ව මියන්මාර් රාජ්‍ය ආගම බෞද්ධ තමයි. මම හිතන්නේ දැන් ඉන්නේ අවසාන සුවීකමෙන් ඉන්නේ පාලිකාවෙන් එයා රට පාලනය කරන එහාට මුස්ලිම් ආක්‍රමණිකෝ ඒ රටේ මිනිස්සු ඝාතනය කරනවා පිටපාතන විසුණු වහන්සේලා පවා ඝාතනය කරනවා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මහාන කළොත් එන්නේ බොහෝ විට අම්මා තාත්තට හිරිහැර කරලා කපල කොටලා මරලා දාන තත්ත්වයක් අද වෙදී උදා වෙලා තියෙන. ඒ කියන්නේ රටවල ක්‍රමයෙන් ආක්‍රමණික ලක්ෂණ වලට වාජන වෙලා තියෙන යම් කාලයකදී ඒවත් බෞද්ධ ක්‍රමයේ අනුමෝදන් වෙලා අන්‍යාගමික කරණීය වේවි පාකිස්තානයේ කියන්නේ බෞද්ධ රටක් අද වෙදී මුස්ලිම් රටක් බවට පත් වෙනවා කියන මතක තියාගන්න සාමාන්‍ය විදිහට. අනුත්තර රජතුමාගේ මෙතිහත්ීමේ ත්‍රිපිටකයේ ගුණ වසල පරිවර්තනය කිරීම හා ආරක්ෂා කිරීම සිදු අතර බලයට පත් වූ බොහෝ රජවරු විසින් පවත්වාගෙන යාම නිසා බෞද්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ආරක්ෂා වුණයි කියලා අපිට මතක් කරන්න පුළුවන්. බුද්ධ ධර්මයේ පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රබන්ධයන්ගේ ගුරු මාධ්‍යාපන බෞද්ධ ආවාසය ඇති කිරීම හා මණ්ඩලේ කියන්නේ ගුරුමෙන් කියන මේ අග නගරේ මේ මණ්ඩලයේ සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන් තෝරාගෙන තිබුණා. දරුවන්ගේ මූලික අධ්‍යාපන මධ්‍යස්ථානයේ බව එරට විහාරස්ථාන පත්‍රයේ ඇතුළත කියවීම ලිවීම ගණිතය ඇතුළු මූලික විෂයන් පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. අපේ රටේ මුලින් තිබුණේ පුතේ පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමය අන්තේවාසික අධ්‍යාපන ක්‍රමය කියන්නේ ගුරු ගෙදර නතර වෙලා ඉගෙන ගන්න ඕනි කියලා කිව්වේ. ගුරු ගෙදර නතර වෙලා තමයි ඉගෙන ගැනීම. අදටත් ගුරුමේ මේ සංස්කෘතිය දෙනවා ඔය ඥාන ළමයි පිරිවෙන්මයි ඔක්කොම ඉගෙන ගන්නේ පන්සලට කියලා තමයි. විද්‍යෝදය කියන්නේ විද්‍යෝදි විද්‍යාලංකාර වගේ පැරණි ආයතන ඊට පස්සේ අද මේ විද්‍යා ආයතන කියලා අද තියෙන්නේ. මේ පන්සල් වල විද්‍යා ආයතන තියෙන්නේ. විද්‍යා ආයතන කොලයක් නේ හාමුදුරු ඉගෙන ගන්නවා. වාස්තවයේ උදේවරු ඥාන ළමයි පිරිවෙන්මයි ඉස්කෝලේ ඉගෙන ගන්නවා. කොරණ තියෙන විද්‍යාරත්න කියලා එකක් ඒ වගේ තැනක්. කිසිනමුත් ඒ දරුවෝ ඉගෙන ගන්න විහාරස්ථානයක ගිහිල්ලා ගුරුගේ කලා ශිල්ප අතර දාගයක් වලට විශේෂ තැනක් කියන අතර පැගෝඩා කියලා තමයි ඒවා හඳුන්වන්නේ. ස්කූප පැගෝඩා කියන නමින් හඳුන්වනවා. නිර්මාණ කලාවට ලොකු තැනක් දෙනවා. ඒ රටේ ඔය ස්කූපේ මාත් අස්ලට වෝල්ට් කලර් වලින් නිර්මාණය කරනවා. බෞද්ධ උත්සව බොහෝ දින සීල සමාදාන කටයුතු අවනන්ගේ මේක සිදු කරන අතර බෞද්ධ ජන ජීවිතයේ සෑමාංශයක වෙන බෞද්ධ බලපෑම් නොවතු ලබාගත් රාජ්‍යයක් විදිහට ගුරුම රාජ්‍ය අපිට සඳහන් කරන්න පුළුවන්. මේ තොරතුරු ටික වැඩියත් එක්ක ඔය රට ගැන කවුරු හරි කෙනෙක් පිළිතුරු ලබා දෙනවා නම් භාවිතා කරන්න. ඊට පස්සේ පුතේ තායිලන්තයේ බුදුහාමුදුරුවෝ ආදීම ගැන අපිට කතා කරන්න දෙන්නේ. මම පොඩ්ඩක් ස්පීඩ් කතා කරන්න යනවා. ගාසාදී දිනනවා වීමක් වෙන. ගාසාදී රවාස් දිනනවා. තායිලන්තයේ බුදුහාම හඳුන්වන්නේ පුතේ තායිලන්ත කියන්නේ බෞද්ධ රටක්. සම්පූර්ණ බෞද්ධ රටක්. වාලට යන්න පුළුවන්. ගලන් කොටස් බයන්ක එනකට බෞද්ධයන්ට මෛත්‍රී වන්දනාමාන කරන්න පුළුවන් සහ ඉන්දියාවේ නෑ යන්නේ. බලන්න අපි අන්සාරේ බුදුහාමරගේ ගොඩ දුබාන්නේ ඉන්දියාවේ උනාට තායිලන්තේ තමයි බුද්ධ ජාතිය හරි ලස්සනට තියෙන්නේ. මේ අද වෙලේ ගොඩක් ඉන්නේ මහායාන හිමියෝ. මහායානය තමයි කෝට් එකක් වගේ අඳින්න එක නිකන් අලු පාට නූල් රැම්මක් දැකලා තියෙනවනේ. ඒ විද්‍යාලේ තියෙන බයිසිකලෙන් තමයි ඉන්නේ. වාහනේ ලෝන යාල් ලයිසන් තියෙනවා. ඊට පස්සේ විවාහ නම් වෙලා නේ. වාහනේ වංගුලා ඉන්නේ. අවුලන්නේ පාරේ යනවා. බලන්න. ආගම වතාවත් ඒවත් වේ කළා දිනවා. උනාට විසුදු බුදුහාම කියන රටක් තමයි ලංකාව. තායිලන්තය කියන්නේ බටහිරට ආධිපත්‍ය යටත් නොව ආසියාවේ එකම රට කියලා තායිලන්තය හඳුන්වන්න පුළුවන්. බටහිර කර්ණේ වෙලා නැහැ කියලා කියන්නේ. තායිලන්තයේ නිදහස් දේශයන් නම් විරුද්ධාවලියට පත් වෙලා තියෙන අතීතයේ සියම ලෙස තමයි හඳුන්වලා තියෙන ලංකාවට පැවිද්දීමේදී අදත් තියෙන සියම් නිකාය කියන්නේ අස්තිරි සියම් නාමයෙන් නිකාය ભેදයක් තියෙනවනේ. අන්න එතකොට ඔය සියම් මහා නිකාය කියන එක ආරම්භ වෙන්නේ තායිලන්තයේ රට සුදු කරගෙන.
केवल धर्म සංගායනයෙන් පසු නවරත් සම්මුඛ වීමේදී ස්වර්ණ භූමියේ වැඩම කළ සෝනහා උත්තරගෙන් සෝන උත්තර දෙන්න වැඩම කරන්නේ මේ රාජ්‍යයේට එයාගේ මූලිකත්වයෙන් තමයි තායිලන්තයේ බුදුදහම ස්ථාපිත කරන්නේ. යුග 4ක් ඔස්සේ තායිලන්තයේ බුදුදහම ව්‍යාප්ත වෙච්ච බව සඳහන් වෙනවා. මේ හතර වගුවේ තියෙනවා 70 පිටුවේ ක්‍රිස්තු පූර්ව 328 දී නම්කොම් පටොම් නම්කොම් පටොම් කියන නගරය තියාගෙන ඉන්නේ. නම්කොම් පටොම් නගරයේ ආශ්‍රිත තේරවාදී බුදුදහම ව්‍යාප්තව පැවති බව ඉතිහාසගතව සඳහන් වන අතර මේ සියවස් කිහිපයකට පසු බැංකොක් නගරයට වටේ බැංකොක් නගරය කියන්නේ හොඳම වෙළඳ නගරයක් අද. ඔයාලා රටේ යනවා බැංකොක් වල ගොඩක් අය දැහලා සවාරි කරන shopping කරන්න තියෙන හොඳම නගරය තමයි බැංකොක්. ඇඳුම් එහෙම ගන්න කියන්නේ අන්න පුළුවන් කවදාද ටිකට් එකක් දාගෙන නේ. බැංකොක් නගරයට වටේ මේටි පොටේනියා පාටටෝම් යන ස්ථානයන් නීති හමු බෞද්ධ පුරාවස්තු වගේ පාඩමියකට අදාළ තොරතුරු තමයි. මම මතක තියාගන්නේ ඩෝම් පටෝම් කියලා මොනවද ඇවිල්ලා තියෙනවා. තායිලන්තේ ඉන්න සීගි වලින් ගහන්නේ ගෑනේ. සත්පත්ත ගැන තියෙනවා. ඒකට තායිලන්ත කියන මතක තියාගන්න. දෙවන යුගයේ ආරම්භය ලෙස දැලගෙන ක්‍රිස්තුව ශාස්ත්‍රීය වමන පළම්පාත් රජුගේ අනුග්‍රහයෙන් මහායාන දුරු සමයයක් වූ අවධියක සැලකිය හැකි ක්‍රිස්තුව 11 සියවසේ බුර්මයේ පාලක අනවරත් රජුගේ අනුග්‍රහයෙන් බුද්ධ ධර්මයේ වාදීම දෙවන අවධිය ලෙස සලකන්න පුළුවන්. හතරවෙනි අවධිය ලෙස සූර්ය වංශ රාම මහා ධාර්මික අධිරාජ්‍යයකින් ක්‍රිස්තුව 1360 දී සියම් භික්ෂුන් පිරිසක් ලංකාවට එවා මෙරටදී බුදුදහම මැනවින් ඉගෙන ගැනීමෙන් අනතුරුව නැවත රටට ගෙනවාගෙන බුදුදහම අභිවෘද්ධිය ඇති කර ගැනීමට කටයුතු කිරීම. හතරවන අවධිය ලෙස සලකන උදේ කියන්නේ තායිලන්තයේ බුදුදහම කාලයක් තිබිලා තියෙනවා. ඒක ස්වර්ණ යුගයත් නැති වෙලා ආයෙත් ලංකාවට ගෙනලා ලංකාවේ තරගිය කතාවක් තමයි මෙතන විස්තර වෙන්නේ. හිව්සියන්ගේ වාර්තාවට අනුව ක්‍රිස්තුව සහත්වන සියවසේ ద్వාරවති රාජ්‍ය බුදුසමය සම්මතිමත් පැවතිච්ච රාජ්‍ය ලෙස සලකන්න පුළුවන්. තව ලස්සන නමක් තියෙනවා මොන්කුත් රාජ්‍ය සමයේ සියම් නිකාය පැවති අතර පසු මෙම නිකාය හා ධම්මයුක්තික නිකාය වශයෙන් කොටස් දෙකකට බෙදෙන බව සඳහන් වෙනවා. මතක තියාගන්න මේ කොටස් අහම් කියන්නේ කිසිසේත් කවදාවත් මතක හිටින්නේ නැහැ. මේවට ලියන අය මේවා අටපාඩම් කරන්න අනිවාර්යෙන්ම වාචිකකරණය කරන්න වෙනවා. එහෙම නැතුව මේවා මතක හිටින්නේ නැති බව මතක තියාගන්න. ආයි සංස්කෘතික බුදුදහමේ පෝෂණය වෙච්ච ආකාරයේ කරුණු ගොඩක් මම මතක් කරලා තියෙන තුනක් අපි කතා කරමු. බුදුදහම ආරක්ෂා කිරීම රාජ්‍ය යුතුයකමක් ලෙස සැලකෙන අතර රාජ්‍ය ප්‍රධානිය බෞද්ධ වියදී. තායිලන්තයේ රජතුමා අභිෂේක කරන්න එයා කවුරු වෙන්න ඕනේද? අනිවාර්යෙන් රජා බෞද්ධයෙක් වෙන්න ඕනේ. බෞද්ධ විහාරාම පාලනය කිරීම රජයේ පාලනයට යටත් වන අතර විහාරස්ථාන ආගමික කටයුතු සඳහා අවශ්‍ය සියලු වියදම් රජය විසින් දැරිය යුතු වුණා. සමවත් සංඝ සංවිධානය පවතින අතර එහි ප්‍රධානිය රජය විසින් පත් කරන අතර සංඝරාජයන් වහන්සේලම වෙන්න ඕන. රටේ රජු විසින් පත් කළාට උපදෙස් දෙන්නේ සංඝ රාජයන් වහන්සේ කෙනෙක්. සංඝරාජීන දතුර තියෙනවා තායිලන්තේ. තායි පිරිමින් ටික කලකට හෝ පැවිදි සිටීම අන්න ඒකත් එහෙත් තියෙනවා. තායි පිරිමින් ටික කලකට පැවිදි සිටීම චෛත්‍යාගත සම්ප්‍රදායක් වන අතර පැවිදීම හා උපයදීම කුස්තෝවාසියේ සිටින මහාන වෙන එකත් උත්සවයක් විදිහට කරනවා. සිවුර අතහැරලා යන එකත් උත්සවයක් විදිහට තමයි සිද්ධ කරන්නේ. එමෙන්න තාවකාලික පැවිදියේදී හමුවන සහතිකේ විවාහ වීමේදී හා රැකියාව ලැබීමේදී විශේෂ සුසුකමක් ලැබුණා. මේ කියන්නේ නම් තායිලන්තේ ජොබ් එකක් කරන්න පුළුවන් කියන එකනේ. තායිලන්තේ නම් විශේෂ සුසුකමක් මේ සාගරන සුදුරයිලගෙන උපවැදි සහතිකේ මනා ගිහිපෙත් සම්බන්ධතාවයක් පවතින තායි භික්ෂුන් වහන්සේගේ ශිෂ්‍යයන් තුළ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන අතර ලෞකික ජීවිතයේ ගැටලුවට සම්පූර්ණයෙන්ම හොයලා දෙනවා. තායි ජනතාව දෛනිකව ආගමික කටයුතු නිරත වීමට අවශ්‍ය පූජාදිනයක් කාමරයක සකස් කරගෙන පූජා කටයුතු සිදු කරන බව සඳහන් වෙනවා. ඒ කියන්නේ විතරම බුද්ධහමත් එක්ක තමයි තායි ජනතාව ජීවත් වෙන්නේ කියලා ලියාගත්තා නම් මොනවාම තවදුරටත් තියෙනවා අවශ්‍ය නම් කියවලා පරිහරණය කරන්න. හතරවෙනි මේ කතාව ගැන කතා කරලා විනාඩි 30ක් විතර රේකෝඩින් ටිකක් උඩට දාගෙන බලමු අපිට යන්න පුළුවන්ද කියලා නේ. ඉතින් බැහැරින් ආවයක් තියෙනවා. බාරගෙන මට කතා කරගෙන මම දවුලන්නේ. හරි. බලකින් කයි ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලකින් ටැග් නෑ නේද? ඉතින් තව චුට්ටි කරුණු මාතෘකාවක් කතා කරමු. චීනයේ බුදුදහම හඳුන්වා දීම සහ එරට සංස්කෘතික බුදු සමය පෝෂණය වෙච්ච ආකාරය තමයි කතා කරන්නේ. කොන්ෆියුසස් ධර්මය, තාව ධර්මය, බුද්ධ ධර්මය දීර්ඝ කාලයක සිට චීනයේ පවතින නිසා ආගම් තුනේ රට යන විශේෂ නාමය ආගම් තුනේ රට කියලා හඳුන්වනවා. කොහෙද?
ඔයනේ අර චීනේ අගවාටික කරන්නේ නැතිව වෙනම ලෝකෙක ඉන්නේ. ආම්සෝන විදියට උගන්න බා. මගේ මතේ ඉන්නේ මේ වහන් ඉඳලා ලෙක්සියක විදියට දාව මොනවද කියන්නේ? ඈ? පරාදේ ආගෙන ඉන්න රටවල් දැන් හැමෝටම ආගම්තුනේ රට යන විරුද්ධතාවලෙන් හඳුන්වන රටක් වන්නේ චීනේ, ජපානයේ, කොරියාව ආවදී මොකද රට? චීනේ. දැන් චීනේ විභාග කියන්නේ මතක් වෙන්නේ චීනේද, ජපානේද, චීනේද, කොරියාවද, කොරියාවද, ජපානේද, චීනේද, ඇමරිකාවද? තමයි ඇමරිකාවට එක්සත් රාජධානියටත් ගහලා ඉන්න තියෙනවා. චීනයේ බුදුදහම හඳුන්වා දීම පිළිබඳ වැඩි දෙනෙකුගේ මතේ එමින්ටි අධිරාජ්‍යයේ යුගයේ ಭಾರತೀಯ ධර්මදූතයන් ප්‍රකාශයේ මාතාංග සහ ධර්ම රාක්ෂණ ඉවරුගේ විසින් බුදුදහම හඳුන්වා දී ඇති බවයි මම ඒකයි මේක හරිය අමාරුයි කරන්නේ කියලා. අශෝක රජදවස ಭಾರತೀಯ භික්ෂුන් වහන්සේලා 10ට නමක් දහම් පොත් රැගෙන චීනයට පැමිණි බවත් එකල පාලකයන් එහි විරුද්ධ සිරකර දැමූ බවත් හදිස්සියෙම පැමිණි රාණ්ඩක් පැහැගත් පුරුෂයෙකු චීන ජනතාව දැක්කින බවත් සඳහන් වෙනවා. ඔයදී ජනප්‍රවාද කතා. අවයික බලමු ශ්‍රී ලංකාවේ දේවසාල භික්ෂුණී ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලා විසින් සංඝවර්ම නම් පෙරුම්ගේ සහාය ඇතුළු භික්ෂුණී ශාසනය ආරම්භ කළ බව සඳහන් වෙනවා. මීට අනුකූල තවමත් තොරතුරු ඔයාලට කරුණු විදිහට 14ක් විතර දාලා තියෙනවා. මේ බලා ගන්න 14ක් කියන්නේ 5ක්වත් බලා ගන්න රටාවල් ගැන ලියන ළමයි ටික. ඊට පස්සේ කතා කරන්නේ ජපානය ගැන. ජපානය ගැන කතා කරද්දී ලෝකයේ දියුණුව රටක් සහ නිෂ්පාදන වශයෙන් වටිනාගෙන සම්පත් නිෂ්පාදනය කරන එකම රට තමයි ජපානය. ජපානයේ යන ගොඩක් අය ආසයි. දෙවියන් ජපානයේ ලංකාවේ ඉන්නම කාලෙකම යාරන්නේ දැන් ජපානය යන එක දෙරම ලේසි පහසු දෙයක් නෙමෙයි. ජපාන් භාෂාව ඉගෙන ගන්න අමාරුයි. මම කියන්නේ හොඩි මෙන් ඉගෙන ගන්නවා, කතා කරනවා, kanji කියන හොඩි තුනක් තියෙනවානේ. හොඩි තුනක් තියෙනවා. අකුරු kanji වලේ මම හිතන්නේ අකුරු ප්‍රමාණ වික්‍රාන්ත වෙලා තියෙන ගණනක් වීමක් කියන්නේ බෑ. ඉතින් පවා වචන වෙනස් වෙනවානේ. ඒක නමුත් ජපාන රට කියන්නේ ලංකාවේ ගොඩක් ජීවත් වෙන රටක් සහ අදටත් බෞද්ධ රටක්. මහායාන බුදුදහම තියෙන වැඩි හරියක්. ඉන්නේ අර හිරියරයක් නැතුව ජීවත් වෙන ජපානයේ වගේ රටවල ඔය ආගමික කේස් මතවාද ගහගැනීම ගොඩක්ම අඩුයි. යන ලංකාවේ කෙනෙක් කියත් ඒ රටේ කෙනෙකුට වගේ ටිකක් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අධික දියුණුයි. රට අධික දියුණු රටක්. ඒ බුදුදහමෙන් තමයි ඒක පෝෂණය වුනේ. ජපානයේ බුදුදහම ලැබීමට පෙර ආතුව පැවති ස්වභාව ධර්මයේ කල්පිත දෙවිවරුන් හා බලෝන් ඇදහිම මුල් කරගත් ශින්තෝ ආගමයි. ඔන්න පුතේ ඔක MCQ එකට අහන්න පුළුවන් කවුරු හරි සටහන තියෙන කෙනෙක් එක මාක්කයක් දාගන්න. ශින්තෝ කියන ආගම තමයි ජපානයේ මුලින්ම තිබුණේ. ඒක කල්පිත දහමක්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අපේ රටට බුදුදහම ලැබෙන්න කලින් ප්‍රාග් මහින්දුගේ අපිට දෙන ඇදහිලාක්නේ. අන්න ඒ වගේ තමයි ශින්තෝ ආගම කියන එක. මේ රට දේශීය ආගම වශයෙන් සැලකෙනවා. ඒක ඒ රටේම හදාගත්ත දේශීය ආගමක් විදිහට තමයි ශින්තෝ කියන ආගම සැලකන්නේ. චීනයේ පැවති කොන්ෆියුසස් දහමද මෙරට ප්‍රාග් බෞද්ධ ආගම ලෙස සැලකනවා. චීනෙන් ආව කොන්ෆියුසස් කියන දහමත් ජපානයේට අනුයුක්තව තිබෙච්ච දහමක් විදිහට සැලකන්න පුළුවන්. ජපානයේ දේවසේ බුදුදහම හඳුන්වා දෙන්න ලැබ ඇත්තේ අසල්වැසි කොරියාවේ පුදාරා රාජ්‍ය පාලකයයි. ඕම් බලන්න කොරියාවත් බෞද්ධ රටක්. කොරියාවත් බෞද්ධ රටක් බව මතක තියාගන්න. ඒකට ජපානයේ පාලකයව හිමෙයි අධිරාජ්‍යයේ දූත කණ්ඩායමක් මගින් බෞද්ධ පොත්පත් රැසක් ලෝහ බුදු පිළිම හා බුදු පිළිම පිළිබඳ ප්‍රශංසාත්මක ලිපියද ඒවා දියුණු බව සඳහන් වෙනවා. මේ වපුවානේ සෝගා මොනෝනෝබි සහ නකතෝමි යන්නේ නගර වගේ දැන යන්නේ වංශවත් ගෝත්‍රික කණ්ඩායම් තුන ජපානයේ පාලන කටයුතු වල සම්බන්ධව කටයුතු කළ බවත් සඳහන් වෙනවා. ඔවුන් සියලු දෙනා බුදුදහම සමග මිශ්‍රත්වයක් වෙච්ච රජවරු විදිහට තමයි සඳහන් කරන්නේ. ඒකේ ප්‍රදේශ වශයෙන්